කිතුල් මලක් මල්වර වූ කල මල් මදින්නාට එය රජ මගුලක්සේ දැනෙනවා. ඔහුගේ සතුට එයින් ඵල ප්‍රයෝජන ලබා ගැනීමයි. මෙහි බොහෝ කෙම් ක්‍රමවේද පවතිනවා. සියල්ලම සොබාදහමට අවනතව සිදුවෙනවා. උදැසනින් පිබුදුණු ඔහු निराहारවම තම ආම්පන්නද රැගෙන මල් මැදීමට පිට වෙනවා. තම මුයින් වචනයක් හෝ මෙම ගමන තුල දොඩමළු වීම නොකල යුත්තක් බවට කිතුල් මල් කර්මාන්තයේ චාරිත්‍ර අතර පවතිනවා. දෘශ්‍යමාන වෙන රූප තුල කිතුලට හැර බැඳීම ඔබ දකිනවා. හොඳින් වැඩෙන කිතුල් ගස අඩි 40ක් පමණවත් බොහෝ විට උස යනවා. එවන් කිතුල් ගසක පීදුණු මලින් ඵල ලැබීමට දිනපතා 3 වරක්වත් මල් මදින්නාට කිතුලට නැගිය යුතු වෙනවා. මෙය ඊට අසීරු කාර්යයක්. එහින් කිතුලට හැර බැඳිය යුතුයි. හැර බඳිනවා යනුවෙන් මෙහිදී උණගසක් ගැට සහිතව රැගෙන විත් කිතුලට තබා බැඳීමයි සිදුවන්නේ. හොඳින් වැඩුණු අවුරුදු 15ක් පමණ වූ කිතුල් ශාක්‍ය මල්වර වෙනවා. එම මල්වර මල මුදුන් මල ලෙස ව්‍යවහාර වෙනවා. දෙවන මලට පතුර ලෙස කියනවා. දෘශ්‍යමාන වෙන්නේ මෙම කිතුලේ අක්මලයි. නොයසේ නම් තුන්වන මලයි. සරුසාර අක්මලේ ඵලය ලබා ගැනීමට මල සකස් කර ගැනීමට සියල්ල සූදානම්. ඔලොංගුව මලට බර නොදී රඳවා තබා ගැනීමට පහසු කරවන අන්දමට සකස් කළ දණ්ඩක්. ඔලොංගුව පලා ඇති කොටස මලට තබා උල් කර තිබෙන කෙළවරින් අවශ්‍ය උස ප්‍රමාණය අවබෝධයෙන් සලකුණු කරනවා. දැන් කිතුල් පත්තක් සිදුරු කර ඔලොංගුව රැඳවීමට සකස් කළ යුතුයි. රැගෙන ආ වක් පිහිය භාවිතයට ගත හැකි අවස්ථාව එළඹෙනවා. වක් පිහියේ තුලින් කිතුල් පත්ත සිදුරු කරනවා. මනවින් විදගත් සිදුර මත නිසි ප්‍රමිතියට ඔලොංගුවේ උල් කර ඇති කොන රඳවනවා. ඔලොංගුව පලන ලද කෙළවර මලට යාකර යොදා ඇති හරයෙන් නිසි ප්‍රමිතියට හිර කරනවා. සොබාදහම මනවින් ජයගන්නා අන්දම තුල යම් අපූර්වත්වයක් අපි දකිනවා. දැන් අක්මලේ කොපු ගැලවිය යුතුයි. මෙය ඉතා පරිස්සමට කළ යුතු කාර්යයක්. තම අත්දැකීම නිපුණත්වය මෙහිදී අතිශය වැදගත් වෙනවා. ඉතා සීරුමාරුවට මුවහත් පිහියේ ආධාරයෙන් ක්‍රමවත්ව කටයුත්ත සිදු වෙනවා. කිතුල් මල ඉතා මෘදු බවකින් යුතුයි. මුවහත් පිහිය මදක් හෝ ගැඹුරට යන්නේද තම කාර්ය එතනින්ම නිෂ්ඵල වෙනවා. පිහිය ඊතා පරිස්සමට භාවිතයට ගත යුතුයි. ආනන්ද ගුණසිංහගේ අත්දැකීම් සහ නිපුණත්වය මෙහි සාර්ථක බව කියාපානවා. පියවරෙන් පියවර ක්‍රමක්‍රමයෙන් මල් කොප්පු ඉවත් වෙනවා. රෑන් වසාගෙන මල් කොප්පු බොහෝමයක් පවතිනවා. එම කොපු කපා ඉවත් කිරීම ඉතා ඉවසීමෙන් සහ සංයමයකින් කිරීම මෙහිදී වැදගත්.
ඝන මල් කොපුවේ සිට ඉතා මෘදු මල් කොපු දක්වා පියවර කිහිපයක් පසු කර මල් රැහැන් වලට එනවා. මල නිරාවරණය වෙනවා. එහි ඇද්දල පැහැය හා කාන්තාවකගේ කේශ කලාපයක හැඩය ඉතා අපූරු දසුනක් අපට මතු කරනවා. නිරාවරණය කරන ලද කිතුල් මලේ ඉති ගැටෙන් පහළට ගසට යාව ඇති කොටසද පිරිසිදු කර ගැනීම ඉතා වැදගත්. එහිද පියවර කිහිපයකට මල්කුපු දරනවා. මෙහි සියල්ල ඉතා පරිස්සමට ඉවත් කර ගැනීම කළ යුතුයි. මන්ද මෙම ඉති ගැටය මුල මල් බෙහෙත් තැබීම සිදුවන බැවින්. දැන් මලට බෙහෙත් තැබිය යුතුයි. කිතුල් ඉරටුවක් මුවහත්ව උල්කර ඉතිගැටය අසල සියුම්ව විද ගැනීම කළ යුතුයි. ඉන් පසුව බෙහෙත් ඇතුල් කර හොඳින් ඔතා තබනවා. ඒ සඳහා කිතුල් ගසේම හනස්සක් යොදා ගන්නවා. මල් බෙහෙත් යනුවෙන් හඳුන්වන්නේ සුභාදහමම අපට ලබා දෙන්නා වූ මාහැඟි ඖෂධ. පහසු වන ලෙසට කලින් සූදානම් කර ගන්නා ලද කොල්ලන් කොළ, වියන් දුඹුලු, සුදුලූණු බිකක් පමණ, ලිපේ උණු අලු, ලුණු කැටයක් සහ හුණු ස්වල්පයක්ද, තවත් රහස් අත්බේද්ද නිසි පදමට භාවිත කරනවා. වියන් දුඹුලු ලෙස කියවෙන්නේ ගැමි නිවසක දුම්මැස්ස ඉලපතකින් පිසදමා කුල්ලකට හෝ වට්ටියකට රැස් කරගත හැකි දුම් අලු විශේෂයක්. උණු අලු ලෙස කියන්නේ ලිපේ දර පිලිස්සීමෙන් ඉතුරු වන ශේෂයයි. මේවා නිසි පදමටගෙන වංගෙඩියේ කොටා බෙහෙත් ඇඹරුම් ගලක අඹරා ගන්නවා. නිරාවරණය වූ මලේ මල් රෑන් ලිහනවා. පරිස්සමෙන් මල් රෑන් ලිහා ගත යුතුයි. ඉතා මෘදු මල් රෑන් කැඩී යාමේ අවදානම මෙන්ම කාන්තාවකගේ ගොතන ලද කෙස් කලඹෙන් ගෙතී ඇති හැඩතලය සීරුමාරුවට මුදාහල යුතුයි. ලිහන ලද මල් රෑන් ඉතා චමත්කාර හැඩතලයක් දෘශ්‍යමාන කරනවා. එහි යම් අපූරත්වයක් පෙනෙනවා. මලේ දණ්ඩ කොටස සහ බෙහෙත් තැබූ වපසරිය හිරු රැස් නොවදින්නට කොළපතකින් හොඳින් ඔතනවා. මල් රෑන් උදේ සිට හවස් වෙනතුරු තද අවුවට නිරාවරණය කළ යුතුයි. සොබාදහම තුළ බොහෝ ආශ්චර්යයන් සිදුවන බව අප නිරන්තරව පසක් කරන සත්‍යතාවය මෙහිදීද එලෙසම පවතිනවා. මේ උතුම් සොබාදහමේ අසිරිය සුපිරි වාසනා සම්පත ලොතරැයිය ඔබ දැස අද්දරට අභිමානයෙන් යුතුව ගෙන එනවා.
ඕ මල කැපුවේ නෑනේ. බණ්ඩාරාල ඇත්තෝ මේ මල මන් දැන් හැදුවා විතරනේ තාම. දැන් ඔක අවුවේ දාන්න ඕන. අවුවේ දාලා හැන්දෑ වෙලා ගැඩුව පට්ට හොයාගෙන වෙලනවා මල. වෙලලා තමයි කපන්නේ. එතකොට තමයි මේක මේ ඉවරයක් වෙන්නේ. එතකොට හවස් වෙනකන් අපි හවස් වෙනකන් ඔහොම වෙලෙන්න ඕනේ ගහේ ඕක. හරි හරි. ඔව්. දැන් අපි ගිහිල්ලා හවසට ආපහු එනවද? ඔව් හවස එනවා. හැන්දෑවේ එන්නම ඕනේනේ. හරි හරි. ඊට පස්සේ දිගටම එන්න ඕනේ. හිරුගේ ආකර්ෂණය කිතුල් මලේ සාරය ලබන්නට බෙහෙවින්ම වැදගත් වෙනවා. උදෑසන පෑයූ හිරු ලොවට වැඩදායක යුතුකම ඉටු කර කාලය ක්‍රමක්‍රමයෙන් ගෙවමින් තම ඡණ්ඩ රැස්දහර ලිහිල් කරවමින් හවස් කාලයට එළඹෙනවා. දැන් මේ කිතුල් මල හොඳට පදන් වෙලා. පදන් වෙච්ච මල වෙලා ගන්නටත් එපාය ඈ. ඒ කාර්ය කරන්නටත් ලේසි පාසු පුතේකට බෑ. ඒකටත් හොඳ දැනුමක් තියෙන්න ඕන. නැත්තම් ඉතින් පොඩ්ඩ එහා මෙහා වුණොත් මේ මලේ පළදරනවා බොරු. උදෑසන සිට හිරු එළියේ රශ්මී ධාරාවට අවනත වන කිතුල් මලේ මල් රෑන් හවස් යාමයේ වන විට පදමට වියලී තිබෙනවා. එයයි සුබාදහමේ අසිරිය. දැන් මල වෙලා ගත යුතුයි. මෙහිදී ගසකින් ගලවාගත් පට්ටා භාවිතයට ගැනෙනවා. බොහෝ විට වල්ල පට්ටා, ගැඩුම, නාවා, වල්බෙලි ආදී ගස්වල පට්ටා මෙහිදී භාවිතයට ගැනෙනවා. ඔලොංගුවේ හර බුරුල් කර අවශ්‍ය ප්‍රමාණයට රඳවනවා. ඉටි ගැටේ මුල සිට අගට මල් රෑන් පට්ටාවලින් ක්‍රමවත්ව වෙලනවා. එය ඉතා සියුම් ලෙස සිදුවෙනවා. ඉටි ගැටයේ සිට අඩියක් පමණ අගට සිටින ලෙස මල් රෑන් වෙලනවා. මෙහි පුරාණ චාරිත්‍ර හා කෙම් ක්‍රමවේද බොහොමයි. ඉන් මෙහිදී සිදුවන කාර්ය තුළ යම් ගැඹුරක් ඇතැයි අප සිතනවා. පළපුරුදු මල් මදින්නන් කිසි විටක හෝ හෙළි නොකරන රහස් මෙහි ඇතත්. මෙම ක්‍රමවේදය ඔබට හෙළි කිරීමට අප උත්සාහ කරනවා. මේ කාර්ය කෙරෙද්දී පුරාණ චාරිත්‍ර වාරිත්‍ර කෙම්කම බොහොමයි. ඕන් මේ දැන් කෙරෙන්නෙත් කෙමක්. මේවයේ රහස් බොහොමයි. ඒ හැම දෙයක්ම මය අප්පලාට කියන්ටත් බැහැනොව. මල් රෑනෙන් අගට අඩියක් පමණ ඉතිරිවනසේ පට්ටයකින් ගැටගසා. එම පට්ටේ අනෙක් කෙළවර මලේම ගැටගසනවා. ඉන් පසුව වෙලන ලද කොටසට පහලින් අග ගැට ගැසූ තැනට ඉහලින් කපා දමනවා. අග ගැට ගසන ලද කොටස කිතුල් මලේම එල්ලී තිබෙනවා. මෙයින් එක මල් රෑනක් හෝ බිම වැටී තිබී යමෙක් අහුලා ලුණු පොල් කටුවකට දැමුවහොත් මලේ කහට කඳුල ඇල්ලීම සිදු නොවී මල කරවෙන බව මෙම චාරිත්‍ර හා කෙම් ක්‍රමවේද තුළ කියවෙනවා. සුබාදහම සමග බැඳුණු මෙම පුරාණ චාරිත්‍ර විධි තුළ සිදුවෙන සත්‍ය අසත්‍යතා මෙන්ම විද්‍යාත්මක පසුබිම කුමක්දැයි විග්‍රහ කිරීමට අප උත්සාහ නොකරන්නෙමු. මන්ද ඒ
ඔවුන්ගේ ඇදහීම වන බැවිනි. හිරු එළිය සහ වැසි ජලය හෝ හිරිකඩ නොවදින්නට කොළපතකින් හොඳින් මල ආවරණය කරනවා. රාත්‍රිය එළඹෙනවා. මේ ගෙවෙන රාත්‍රිය හා පෙරදින දහවල ලද හිරුරැස් උණුසුම සහ සිසිල කිතුල් මලට පොළොවේ සාරය ඇද ගැනීමට හේතුභූත වෙනවා. මේ සොබාදහමේ ආනුභාවයෙන් අපි ලැබුවා වූ කිතුල් වෘක්ෂය ගැන සොයාගෙන ආපු ගමනේ තෙලිජ්ජ ලබා ගන්නට කිතුල් මල සූදානම් කරපු හැටි අපි දුටුවනේව. මේ රැය පහන් වෙනතුරු බලාගෙන ඉන්නේ ඊළඟට මොකද වෙන්නේ කියලා දැනගන්න. අපි ඒ ගැනත් බලමුකෝ. දෙතුන් වරුව මල කපනකොට කහට කඳුලා අල්ලලා මලේ තෙලිජ්ජ වෑහෙන ලකුණු පහල කරලා. රාත්‍රිය තුල බොහෝ දේ සිදු වෙනවා. සොබාදහමේ නීතිය එයයි. අනිවාර්යෙන්ම උදෑසන මලේ කහට කඳුල අල්ලා තිබිය යුතුමයි. ඒ සොබාදහමේ අසිරිය බැවින්. උදෑසන මල කපනවා. එය ඊටා මෘදුවට මට්ටමට කැපිය යුතුයි. මලේ කහට කඳුල අල්ලා ඇති බව අත්දැකීමෙන් ඔහු මනවින් අවබෝධ කරගන්නවා. හවස් කාලයේද මල කැපිය යුතුයි. මල කපා එයට සූදානම් කරගත් මුට්ටියක් එල්ලීමද සිදු කරනවා. එල්ලන ලද මුට්ටිය හොඳින් ආවරණය කරනවා. මුට්ටිය තුලටයි වෑහෙන තෙලිදිය රැස් කරවන්නේ. මේ සියල්ලම සොබාදහමේ අසිරියයි. දෙවන දින රාත්‍රියද එළඹෙනවා. රාත්‍රී කාලය තුල සිදුවන ආශ්චර්ය පසුදින කිතුල් මලෙන් වැහුණු සාරය දැකීමේ බලාපොරොත්තුව මුහුණු තුල දෘශ්‍යමාන කරවනවා. පිහිය මුවහත තැබීම කිතුල් මල් කැපීමේදී ඊටා වැදගත්ම කටයුත්තක්. හොඳින් මුවහත් පිහියකින් පමණයි සියුම් වූද මෘදු බවකින් යුතු වූද කිතුල් මල කැපිය යුතු වන්නේ. මලේ නිසි ඵලය ලැබීමට නම් කිතුල් මල කපන පිහිය නිසි ප්‍රමිතියට මුවහත් කිරීමට අත්දැකීම් බහුල මල් මදින්නන් වගකීමෙන් කටයුතු කරනවා. තිරුවානා ගල්කුඩු කිතුල් ලීය මතට දමා පිහිය ඒ මත මදිනවා.
ගල් කුඩුවල මැදෙන වානේ තලය හොඳින් මුවහත් වෙනවා. පිරිමැදුණු පිහිතලයේ මුවහත ඇඟිලි තුඩට මැනවින් දැනෙනවා. හීතල හිමිදිරිය පිනිකැට ගහකොළ මත පතිතව අපූරු ආශ්වාදයක් නිරාවරණය වූ යටිපතුල් මතට දැනෙනවා. එය බොහෝ සෞඛ්‍ය සම්පන්න බවක් දෙනෙතට ලබා දෙනවා. උදෑසන හිරිමුතු පින්න පාගන දෙපාය තුලින් දෙනෙතේ පෙනීම වර්ධනය කරවනවා. සොබාදහම ලබා දෙන මාහැඟි ඖෂධය මේ යයි අවබෝධයෙන් අප වටහා ගත යුතු වෙනවා. චමත්කාර හිමිදිරියේ මුට්ටිය සහ මුවහත් පිහිය රැගෙන කිතුලට නගිනා ඔහු තුල සතුට බෝ වෙනවා. තමන් අවබෝධයෙන් කැපවීමෙන් ජයගන්නා වූ සොබාදහමේ අසිරිමත් බව ඔහුට දැනෙනවා. තමන් මහන්සියෙන් හැදූ කිතුල් මල්ලේ ඵල ප්‍රයෝජනය ඔහුට ලැබෙනවා. පෙරදින රාත්‍රිය තුල වැෑහුණු තෙලිදිය කඳුළු බිඳු මුට්ටිය සුවඳවත් කරවනවා. ආනන්ද ගුණසිංහගේ මුහුණ තුල සතුටක් පෙනෙනවා. මෙහි ඇති සරු අස්වැන්න පිළිබඳ දැනීම ආනන්ද ගුණසිංහට නම් අරුමයක් නොවෙයි. ඔහු එය මැනවින් දන්නවා. උදෑසන හාපුරා කියා කිතුලට නගින ඔහු රැගෙන ගිය මුට්ටිය මල කපා එල්ලනවා. සොබාදහම ජයගන්නට උත්සාහයක යෙදෙන මිනිස්සු කොතරම්ද? බොහෝ විට සොබාදහම අපට පසක් කරන අවබෝධ කරන හරය මිනිසා සොබාදහම තුළ යැපෙන අන්දම මෙහි දකිනවා. ජාමි වැහිලා. වැහිලා. කො බලු. ඔය තියෙන්නේ. හරි සුවඳයිනේ. තෙලිදියවල ඇති නැවුම් බව රඳවා තැබීමට වේලාගත් හල්පොතු එකතු කරනවා. කුළුඳුල් මලෙන් ලබාගත් තෙලිදිය පැණි බවට පත් කරගත යුතුයි. මෙහිදී එහි ඇති ජලය ඉවත් වෙනවා. හොඳින් පෙරාගත් තෙලිදිය භාජනයට එකතු කරගන්නවා. භාජනය ලිප මත රත් වෙනවා. මද ගිනි රශ්මියෙන් උණු කළ යුතුයි.
පොළවේ දියසීරාව කිතුල් මල් සාරය සමග මිශ්‍ර වී පවතිනවා. නැවතත් එම දියසීරාව වාෂ්පීකරණය තුළින් සොබාදහමට මුදාහැරෙනවා. එහි ක්‍රියාවලිය අකණ්ඩව සිදුවෙනවා. සොබාදහමේ බොහෝ ක්‍රියාදාමයන් තුළ අප එහි සත්‍ය අත්විඳිනවා. හොඳින් රත් වෙන තෙලිදිය පෙන නගිනවා. එම පෙන ඉවත් කළ යුතුයි. පෙන ඉවත් කරමින් බඳුන රත් වෙන්නට හරිනවා. කාලය නිරන්තරව ගත වෙනවා. ක්‍රමක්‍රමයෙන් තෙලිදිය තුළ අඩංගු ජලය වාෂ්පීභවනය වී ඉවතට යනවා. දැන් පදමට ආසන්න වෙමින් පවතිනවා. සොබාදහම ජෑගැනීම බොහෝ වෙහෙස මහන්සියෙන් සිදු කළ යුතු අන්දම අපට පසක් වෙනවා. අතීත ගැමියා සරුසාර අක්මලේ නිසි ඵලය උපතවා ගන්නා ආකාරය වටහාගෙන තිබෙන අන්දම වර්තමානයේද භාවිතයට ගන්නවා. සොබාදහමේ අපූර්වත්වය මෙහිදී අපට මැනවින් පසක් වෙනවා. කිතුල් පැණි හැදෙන පදම දෘශ්‍යමාන කරවනවා. මද පදමට ගිනි රශ්මිය ලබා දෙමින් තෙලිදිය නිසි පදමට උණු කිරීමේදී කිතුල් ගසෙන් වෑහෙන රසසාරය කදිමට ඉතිරි කරමින් ජල වාෂ්ප ක්‍රමානුකූලව ඉවත්ව යනවා. දැන් කිතුල් පැණිවල නිසි පදම දකිනවා. හැන්ද අග ඉතිරිවන පැණි බිඳු කැටි ගැසී කඩා හැලීම මෙහි නිසි පදම බව අත්දැකීම් බහුල මෙම මාතාව වටහා ගන්නවා. බොහෝ අපූරු පැණි රසයක් මෙහි තිබෙනවා. කිතුල් පැණි ඉතා පෝෂණ ගුණයකින් යුක්තයි. ශරීරයේ පවතින බොහෝ උෂ්ණාධික රෝගයන්ට ප්‍රත්‍යක්ෂ ඖෂධය මෙහි පවතිනවා. පදම හරි. නියම මාත්තුවට පදමට පැණි ටික උණු වෙලා. මය අප්පලාට කියන්ට මේ සොබාදහම හරි අපූරුයි. දිවට දැනෙන ඇඹුල, තිත්ත, ලුණු රහ වගේම පැණි රහ. මේ හැම දෙයක්ම අප ජීවත් කරවන අරුමයම තමයි. මය අප්පලා මේවා ඔලු ගෙඩිවල හොඳට ධාරණය කරගන්නම වටිනවා ඕන. මේ හැම දෙයක්ම මහ පොළොවේ කොටස්. කිතුල් හකුරු කර්මාන්තය වසර දහස් ගණනක ඉතිහාසයක් කියාපානවා. මනුෂ්‍ය වර්ගයා ශිෂ්ට සම්පන්න ජීවිතයකට හැඩගැසෙද්දී විවිධ ආහාරපාන රස අන්ව සකසා ගන්නට පෙළඹෙනවා. ලුණු, ඇඹුල්, තිත්ත රස මෙන්ම පැණි රසයද මිනිසාට ප්‍රියයි. ආගන්තුක ක්‍රියාවලියකදී අහම්බෙන් විඳින පැණි රසය කිතුල් ශාකයේ පුෂ්පයෙන් ලැබී එය දියුණු කර පැණි හකුරු හැදීමට ආදි කාලීන මිනිසාට අවබෝධයෙන් හැකියාව ලැබෙනවා.
ඉන් ඔබට ඔවුන් ජීවිතයට ආහාරයට පැණි රසය එකතු කිරීමට හකුරු හදනවා. එහි ඇත්තේ මහා පොළොවේ සාරයයි. එය මහා පොළොවේ උපන් මිනිසෙන්ගේ පෝෂණ ගුණය අනිවාර්යෙන් ගෙන දෙනවා. ඉදින් වසර දහස් ගණනක් මුළුල්ලේ ජනී ජනයා හකුරු අනුභවයට හුරු වෙනවා. විවිධ ජනශ්‍රුතීන් පැණි හකුරු කර්මාන්තය පිළිබඳ මූලාශ්‍ර සපයනවා. රූප තුල හකුරු හැදෙන පදම දෘශ්‍යමාන කරවනවා. කිතුල් ගසෙන් වෑහෙන රසසාරය තුල ජලය බොහෝසේ අඩංගු වෙනවා. කිතුල් පුෂ්පයක් නියමිත ප්‍රමිතියට සකස් කළ විට එයින් වේලකට ලැබිය හැක්කේ තෙලිදිය බෝතල් 10ක් පමණ ප්‍රමාණයක්. එහි බෝතල් 5ක් පමණ ඇත්තේ ජලයයි. මෙහි ඇති ජලය කිතුල් තෙලිදිය නිසි පදමට උණු කිරීමේදී ඉවත් වෙනවා. එය ජල වාෂ්ප වශයෙන් ඉවතට යනවා. අතීත ගැමියා එම ජල වාෂ්ප ඉවත් කර නිසි ඵලය උපතවා ගන්නා ආකාරය වටහාගෙන තිබෙන අන්දම වර්තමානයේද භාවිතයට ගන්නවා. මද පදමට ගිනි රශ්මිය ලබා දෙමින් කිතුල් සාරය උණු වෙනවා. මෙයින් ජල වාෂ්ප ක්‍රමානුකූලව ඉවත්ව යනවා. කිතුල් සාරය කදිමට ඉතිරි කරමින් එය ඝනීභවනයට පත් වෙනවා. මෙහි නිසි පදම අත්දැකීම් බහුල හකුරු කර්මාන්තයේහි යෙදෙන මෙම මාතාව හොඳ හැටි දන්නවා. ඇයට එහි සුවඳ ආග්‍රහණය තුල පවා වැටහීම පවතිනවා. හැන්ද තුලින් බේරෙන පැණි බිඳු හැන්ද අග කැටි වී කඩා වැටෙන අපූර්වත්වය මෙහි නිසි පදම බව ඇය අත්දැකීමෙන් වටහා ගන්නවා. අතීත කාලයක සිට පොල් කටුවක් භාවිතයට ගෙන හකුරු මුදවනවා. වර්තමානයේද එය එසේම පවතිනවා. පදමට උණු කර ජල වාෂ්ප ඉවත් කළ කිතුල් සාරය පොල් කටුවට දැමෙනවා. නිමේෂයකින් එය ඝනත්වයට පත් වෙනවා. දැන් කෙසෙල් කොළය මතට පොල් කටුවෙන් හකුරු පළුව මුදා හරිනවා. එහි පදම අත්දැකීම් බහුල මෙම මාතාවට නම් අරුමයක් නොවේ. ඇයගේ අත්ගුණය මෙහි රසය හා ගුණය දෙගුණ තෙගුණ කරවනවා. කිතුල් හකුරු ඊතා පෝෂණ ගුණයකින් යුක්තයි. බොහෝ අපූරු පැණි රසයක් මෙහි තිබෙනවා. ශරීරයේ පවතින බොහෝ උෂ්ණාධික රෝගයන්ට ප්‍රත්‍යක්ෂ ඖෂධය මෙහි පවතිනවා. කිතුල් හකුරු උඩට උඩුවියන් පයට පාවඩ වටට වටතිර ඇදලා මේ කාර්යය කරන්නට බෑ. අපේ ඇත්තෝ හකුරු කර්මාන්තය කරන්නේ මේ ආකාරයටයි. උඩට උඩුවියන් පයට පාවඩ වටට වටතිර නැති වුණත් මේ කාර්ය ඉතා පිරිසිදුවට වෙනවා. මයප්පලා මේ ගැන හොඳට ඔලුගෙඩි වල ධාරණය කරගත්තොත් හොඳයි.